ළමයි හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ 10 වසරට නියමිත 20 වෙනි පාඩම හෙළ කලාවන් සුරකිමු පාඩම මාතෘකාව යටතේ. හෙළ කලාවන් කලා සංස්කෘතියක් ශ්‍රේෂ්ඨ කලා සංස්කෘතියක් අපට තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨ කලා සංස්කෘතිය අපට ලැබුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසායි. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කරාට පසුව අපේ ශ්‍රී ලංකාදීපයේ හෙළ සංස්කෘතියක් හෙළ කලා සංස්කෘතියකට උරුමකම් කියන්න ලැබුණා. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට තුන්වෙනි ධර්ම සංගායනාවේ පසුව තුන්වෙනි ධර්ම සංගායනා පාඩමේදී කතා කරා භාරතයේදී ක්‍රිස්තුපූර්ව 236 දී ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් මොග්ගලීපති මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. රහතන් වහන්සේලා 1000ක් සහභාගී වෙන්නේ. එතකොට මේ සංගායනාවේ ප්‍රතිඵලයක් තමයි අශෝක රජතුමා විහෙර විහාරස්ථාන ඉදි කරාපු ಭಾರತයේ 84000 විහාරස්ථාන ඉදි කරා කියලා කිව්වා. ඒ වගේම ඒ රටවල් 9කට ධර්ම ප්‍රචාරය කරලා තියෙනවා. ඉතින් ලංකාවට යන මිහිඳු මහරහතන් වහන්සේ සම්පූර්ණ දින ලංකාවට වැඩම කරලා ලංකාවේදී බුදු සසුන පිහිටෙව්වා. recording ලංකාවේ බුදු සසුන පිහිටෙව්වා. එතකොට ලංකාවේ ඒ වෙනකොට රජකම් කරේ ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා. එතුමා බෞද්ධයෙකු බවට පත් වුණා. ඉතින් එතුමාගේ බුද්ධිමත්කම අහන්න අංග ප්‍රශ්නේ සහ ඥාති ප්‍රශ්නේ විසවා කියලා කියනවා. ඉතින් රජතුමා බෞද්ධයෙකු බවට පත් කළා. ලංකාවේ විහෙර විහාරස්ථාන ඉදි කරන්නට පෙළඹුණා. ඉතින් ලංකාවේ ඉදි කර මුල්ම පන්සල තමයි පිරිවන නැත්නම් ඒකට අපි කියනවා කාලප්‍රාසාද පිරිවන. ඒ වගේම ආනුරාධපුර මහමෙවුනා උයන පූජා කිරීමෙන් පසු ඒ උයනේ සංඝාරාම පොකුණු ගොඩනැගිලි ඉදි කරන්නට යෙදුණා. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා තෝපාරාම චෛත්‍ය ඉදි කරන්නට යෙදුණා. ඉතින් මේ ස්තූප කතාව පසුබිම් කතාව ලංකාවට පෙර සංස්කෘතිය ලැබුණු හැටි නම් මම මේකේ පැහැදිලි කරේ. ඉතින් අපිට මේ පාඩම තුල විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවට මිහිඳු සංස්කෘතිය සමග අපිට ලැබුණු කලා කෞශල්‍ය කලා සාහිත්‍ය කොහොමද කියන කාරණා ටික ස්ථූපකාංග ඒ වගේම බෝධිගල පියගැටපෙළ සංගතර පහන මුරගල පොරවක්කල ඒ වගේම චිත්‍ර කලාව කියන මේ මාතෘකා යටතේ මේ පාඩම විස්තර කරනවා. ඉතින් මේ මිහිඳු සංස්කෘතියෙන් අපට උරුම වුණු හෙළ කලා සංස්කෘතිය තව තවත් පෝෂණය වුණා සංඝමිත්තාතරණේ ලංකාවට වැඩම වුණේ. සංඝමිත්තාතරණේ සීමා බෝධිය ලංකාවට වැඩම කරන්න දෙතුනා සීමා බෝධිය සමග කුල 18කට අයත් පිරිස විද හැකියාවලින් ශිල්පීය දක්ෂතා ඇති පිරිස කුල 18කට අයත් පිරිසක් කුල 18කට අයත් පිරිසක් ලංකාවට ආවා කියලා කියනවා. ඒතර අපි ඒක හඳුන්වන්නේ දුමින්දාගමනය කියලා. ඒ තුලින්ද තව තවත් අපේ සංස්කෘතික නැත්නම් කලා කෞශල්‍ය ඒ තුලින්ම අපට උරුම වෙනවා. කලා නිර්මාණ අපට ඒ දක්ෂ ශිල්පීන්ගේ හැකියාවන් අනුව පෝෂණය වුණා. ඒතර ලංකාවේ මේ චිත්‍ර මූර්ති කැටයම් මේ දේවල් අපට කලා නිර්මාණ හැටියට කලා හඳුන්වන්නට මේ දේවල් අපිට නම් කරන්න පුළුවන්. අපි දැන් මේ තුලින් කලාවන් පිළිබඳව නැත්නම් මේ කලාවන් විදහා දක්වන එක් අංගයක් හැටියට ස්තූපයේ පිළිබඳව කරුණු බලමු. එතකොට මේ ස්තූපය නැත්නම් අපි කියනවා චෛත්‍ය නැත්නම් විහෙර වංශය දාගැබ
චේතිය ථූපය මේ කියන නම් අපි මේ ස්තූපය හඳුන්වන්න කියනවා. එතකොට මතක් තියාගන්න දැන් අපි චෛත්‍යයට කියන වෙනත් නම් ස්තූපය කියනවා, විහෙර කියනවා, සෑය කියනවා, දාගැබ, ථූපය, චේතිය මේ කියන නම් ස්තූපයට කියනවා. එතකොට මේවා අපේ මේ සුදු පාටි නේද? විහාරස්ථානයේ ගොඩනැගෙන විහාරස්ථානවල සුදු පාටින් සුදු වලින් දැවෙන මේ සංකේතයක් නේද? සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් තමයි චෛත්‍යය. ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පයක් තියෙනවා. ඉතින් මේ චෛත්‍ය පිළිබඳව නැත්නම් ස්තූපය පිළිබඳව නොයෙක් කරුණු තිබෙනවා. ඉතින් මේ ස්තූපයේ තනන් මේ බුදුරජාණන් වහන්සේ බුදුපසේ මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න. එහෙමනම් බෞද්ධයන්ට වන්දනාමාන කරන්න කියනවා ත්‍රිවිධ චෛත්‍යයක්. අපි ඒකට කියනවා ත්‍රිවිධ චෛත්‍යයේ මුල් තැන තමයි ශාරීරික අනිත් එක පාරිභෝගික අනිත් එක මොකක්ද? උද්දේශික ත්‍රිවිධ චෛත්‍ය නේද? ශාරීරික පාරිභෝගික උද්දේශික. ශාරීරික කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් හදපු ස්තූපේ විහෙර දාගැබ. එතකොට උද්දේශික කියන්නේ පාරිභෝගික කියන්නේ බෝධීන් වහන්සේ. හරි? උද්දේශික කියන්නේ පිළිම වහන්සේ. එතකොට බෞද්ධයෝ විසින් මුලින් වන්දනාමාන කරලා දේ තමයි විහාරස්ථානයේ විනාම ශාරීරික දැක්කත් දාගැබ විහෙර වහන්සේ තමයි වන්දනාමාන කරන්නේ. එතකොට මේ මෙතන චෛත්‍යයේ මොනවද තියෙන්නේ? ඒකේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ශාරීරික මේ ධාතුන් වහන්සේලා ශරීරයේ කොටස් තමයි තැන්පත් කරලා තියෙන්නේ වන්දනාමාන කරන්න බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ. එතකොට මේ ස්තූපේ බෞද්ධ සංස්කෘතියේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේතයක්. එතකොට මේ ලංකාවේ ඉදිරි මුල් ස්තූපයේ කතා කරා මොකද්ද මේ රූපාරාම දාගැබද මුල්ම ස්තූපේ මේ ගොඩනැගිල්ල බුද්ධහම ස්ථාපිත වුණාට පස්සේ ඉදිවුණු ප්‍රථම ස්තූපේ. ඉතින් දේවානන්ද සියල්ලමයි කාලේ. එතකොට මේ ධාතුන් වහන්සේලා දකුණු අකු ධාතුන් වහන්සේලා මේ රූපාරාමේ තියෙනවා. එතකොට මේ දකුණු අකු ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න සුවන සාමණේරයන් වහන්සේ ಭಾರತයේ වැඩම කරලා ඒ ධාතුන් වහන්සේලා ගෙනල්ලා මේ රූපාරාමේ තැන්පත් කරලා තියෙනවා. එතකොට දැන් අපි බලමු මේක තමයි මුල්ම ස්තූපේ. මේ ස්තූපේ කාලින් කාලට වෙනස් වෙනවා. නමුත් යම්කිසි හැඩතලයක් ගන්නවා. ආකෘතියක් ගන්නවා. හරි? එතකොට ගර්භයක ස්තූපයක ඇති ආකෘති නැත්නම් හැඩතල නැත්නම් ස්වරූප අපි දැන් බලමු. ඊයක් තියෙන ස්වරූප ස්තූප හරි ඔයාලා කතා කරන්න නේද? බණහන වගේ හගෙන නැතුව ගර්භයේ ස්වරූපයන ප්‍රධාන ස්තූප 6 ආකාරයි. 6ක් තියෙනවා. ගණ්ඨාකාර අනිත් එක ඝටාකාර අනිත් එක මොකද්ද? හයක් තියෙනවා. බුබ්බුලාකාර අනිත් එක ධාන්‍යාකාර පద్මාකාර ඊට පස්සේ
ආම ආමල කාකාර ආමල කාකාර ඉතින් ස්තූපයක තිබෙන ආකෘති 6 තමයි ඔය කිව්වේ. එතකොට ඝණ්ඨාකාර කියන්නේ ඝණ්ඨාරක හැඩයක් ගන්න. ඒක ස්තූපයක අංග ස්තූප ආකෘති මේවා ආකෘති කීයක් තියෙනවද? ස්තූප ආකෘති 6ක් තියෙනවා. පළවෙනි එක ඝණ්ඨාකාර. ඒ කියන්නේ ඝණ්ඨාරක හැඩයක් නැත්නම් සීනුවක හැඩයකින් යුක්ත චෛත්‍ය ස්තූප තිබෙනවා. ඊට පස්සේ ඝටාකාර කියන්නේ කලයක හැඩයකින් යුක්තයි. බුබ්බුලාකාර දිය බුබ්බුලක හැඩයක්, ධාන්‍යාකාර ධාන්‍ය ගොඩක හැඩයක්, දී ගොඩක හැඩයක් වගේ. පద్මාකාර නෙළුම් මල හැඩයක්, ආමලකාකාර කියන්නේ නෙල්ලි ගෙඩේ හැඩයක්. දැන් ඔබට මම පෙන්නන්නම් මේ පොතේ ඒ හැඩතල අනුව හැඩතල අනුව චෛත්‍ය තියෙන ආකාරය. ඉතින් දැන් බලන්න මේක ඔබට පේනවා. මේ මෙතන තියෙන්නේ මේ ඝණ්ඨාරක හැඩයක්. ඝණ්ඨාකාර, ඝටාකාර කිව්වා කලයක හැඩයකින් මේ ස්තූපේ තිබෙන්නේ. මේ බුබ්බුලාකාර, දිය බුබුලක හැඩයක්. රුවන්වැලිසෑය බුබ්බුලාකාර, දිය බුබුල, ධාන්‍යාකාර. කැලණි රජ මහ විහාරයේ තියෙන චෛත්‍ය ධාන්‍යාකාර. පద్මාකාර නෙළුම් හැඩයකින් නෙළුම් මල් හැඩයකින් යුක්තයි. ආමලකාකාර කියන්නේ නෙල්ලි ගෙඩිය හැඩයකින් යුක්තයි. එතකොට මේ ඔය කිව්වේ අපි ස්තූපයක ආකෘති 6ක් පිළිබඳව. මේ අතරින් අද වන විට ශ්‍රී ලංකාව ඇතුළු තුල දැක ගන්න හැකියන ආකෘති 3ක් කියලා කියනවා. එතකොට මේ වක්මනේ අප දකින්නේ තූපාරාම මයංගන ස්තූපයේ මොන ඝණ්ඨාකාර හැඩයකින්. තූපාරාමේ මයංගන ස්තූපයේ ඝණ්ඨාකාර හැඩයක් ගන්නවා. අර රුවන්වැලිසෑය අභයගිරිය බුබ්බුලාකාර දිය බුබුලක හැඩයක් ගන්නවා. කැලණි රජ මහා විහාරයේ ස්තූපයේ ධාන්‍යාකාර හැඩයක් නේද? එතකොට දැන් මේ හැඩතල කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ අලුත් වැඩියා කිරීම නිසා ප්‍රසංස්කරණය කිරීම නිසා වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න පොළොන්නරු සත්මාල් ප්‍රාසාදයේ මුලින් සඳහන් ආකෘති 6ට පරිබාහිරව. හරි? පරිබාහිරව ස්තූපය ලෙස මහාචාර්ය සම්මත කර්මවිතාන මහතා ප්‍රකාශ කරනවා. දැන් එතකොට පොළොන්නරු සත්මාල් ප්‍රාසාදයේ මේ තියෙන ආකෘති 6ට වෙනස් වූ ආකෘතියක් තියෙනවා. ඒක සම්මත කර්මවිතාන මහතා කියනවා චතුරස්‍රාකාර ස්තූපයක් කියලා කියනවා. දැන් අපි මම ඔයාලට පෙන්නන්නම් ඒක දැකලා නැති නිසා දැන් ඉන්ටර්නෙට් එකකින් මෙතන ලියන්න එපා. අපි බලමු මේක නිසා බලන්න පුළුවන්. සත්මාල් ප්‍රාසාදය. සත්මාල් ප්‍රාසාදය. සාදය පොළොන්නරු. මේ බලන්න මේක මේ ස්තූපය චෛත්‍ය කොට පේනවා. මේක සම්පූර්ණයෙන් වෙනස් නේ. අර තියෙන හැඩතල වලට මේ 6ටම අදාළ නැහැ, වෙනස් විදිහට තියෙන්නේ. ඒකට චතුරස්‍රාකාර ස්තූපයක් ලෙස කියලා මහාචාර්ය සර්ණත් පද්මවිතාන මහතා කියනවා. හරි. අපි මේ ටික මතක් කරගෙන යමු. හරි සම්මත. ඊළඟට අපි දැන් බලමු මේකේ මේ ඔබට පෙන්වුවේ මම මේ සත්මාල් ප්‍රාසාදයේ පොළොන්නරුවේ. එතකොට ඒක චතුරස්‍රාකාර හැඩයක් ගන්නවා. හරි. එතකොට ස්තූපකාංග කොටස් 6ක් තියෙනවා. අපිට චෛත්‍යයක් ඇඳලා ඒක නම් කරන්න පුළුවන්. ස්තූපයක් ඇඳලා මේක
මේ ස්තූපේ කොටස් අපට නම් කරන්න පුළුවන්. එතකොට මේකේ පේනවා බලන්න මේ ස්තූපේ මේ තුම්මාල් මහල් පේසාව යටම තියෙනවා තුම් මහල් පේසාව ඊට පස්සේ ගර්භය ඊට පස්සේ කොත් කැරල්ල ඊට පස්සේ දේවතා කොටුව ඊට පස්සේ හතරස් දේවතා කොටුව කොත් කැරල්ල චූඩා මාණික්කය චෛත්‍යයක කොටස් නම් කරලා එතකොට ඔබට විභාග බොහෝ දුරට විභාග වලට අහනවා මේක උන්ට මතක තියාගන්න ඔය චෛත්‍යයේ කොටස් නම් කරාද මෙතන හයක් නම් කරන්න පුළුවන් අපිට මේ පිළිබඳ විවිධ විද්වත් විවිධ අදහස් ඔය ගැන දක්වලා තිබෙනවා මේ ඉත මකන්න ඇඳපු කෙනෙක් කවුරු හරි එතකොට මේ චෛත්‍යයේ ආරස්සාවට හදපු දේ තමයි වෘත්තාකාර පියස්සස් සහිත ගෘහය චේතිය ගර කියලා හඳුන්වනවා වටදාගේ කියලා කියනවා. මෙතන ඉතින් මම මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ තූපාරාමයේ අම්බස්තරේ ලංකාරාමයේ අනුරාධපුරයේ පිහිටි ස්තූප වට ඇති ගල් කණුවේට සාක්ෂිදාරයි. පොළොන්නරුවේ මැදිරි කිරිය පිහිටි වටදාගේ කලාත්මක බවෙන් අනුනේ. එතකොට දැන් මේ කියපු මේ චෛත්‍ය ගර එම වටදාගේ ඇති ඉදි කරන්නේ චෛත්‍ය ආරස්සාවට. දැන් ඔබට මේ තියෙන පොළොන්නරුවේ වටදාගයක් තමයි තියෙන්නේ. කුඩා චෛත්‍යයකට තමයි වටදාගයක් ඉදි කරන්නේ. මොකද චෛත්‍ය ආරස්සාවට. අටේට මෙතින් ගල් කණු දැන් තූපාරාම චෛත්‍ය ඔබ දැකලා ඇති ගල් කණු තියෙනවා මේ විදිහට. ඉතින් ඒ චෛත්‍ය ආරස්සාවට ඉස්සර තිබුණු ගොඩනැගිල්ලක්. අද ඉතින් නටමුන් තමයි තියෙන්නේ. දැන් මේ වටදාගේ පොළොන්නරුවේ තියෙන එකෙත් මේ ගල් කණු තියෙන්නේ. එතන චේති ගරයක් වටදාගයක් තිබිලා තියෙනවා. ඊළඟට අපි බලමු වාහල්කඩ. වාහල්කඩ කියන එකට තව නමක් කියනවා ආයක කියලාත් ඒක හඳුන්වනවා. මම මතක තියාගන්න වාහල්කඩ ආයක කියලා නමිනුත් හඳුන්වනවා. ඒක චෛත්‍යයක සතර දිග්භාගේ හතර පැත්තේ චෛත්‍ය ආරස්සාවට තොරණක් වගේ දෙයක් ඉදි කරලා තියෙනවා. දැන් ඔබට ඒ වාහල්කඩ දැන් මම වාහල්කඩත් පෙන්නන්නම් මෙතන. බලමු වාහල්කඩ කලාත්මක නිර්මාණයත් මිහින්තලේ කණ්ඩක චෛත්‍ය. වාහල්කඩ කියන්නේ දැන් ඔබට මේ චිත්‍ර මේ රූප වලින් පේනවා මේ වගේ තොරණක් වයි කොටසක්. චෛත්‍ය හතර පැත්තේ මෙහිම තියෙනවා. මේ වගේ තොරණක්. අර මිහින්තලේ කණ්ඩ චෛත්‍ය. මේ චෛත්‍ය වටේ හැබැයි මේ තොරණේ වාහල්කඩේ නිකම් මේක ඉදි කරන්න ඒකත් කලාත්මක දේවල් තියෙනවා. වාමන රූප තියෙනවා, හංස රූප තියෙනවා. ඉස් ගොරදම්යද අලංකාර විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට දැන් ඒවා පලාපෙති ලියවැල්ල හංසපේනි වාමන රූප මේ විදිහට චිත්‍ර වලින් සමන්විතයි වාහල්කඩ. හරි. ඊළඟ අපලමු බෝධිගර කියන එක. හරි. මම මේක කතා කරලා තියෙන නිසා ඉක්මනට කරගෙන යන්න. හරි. එතකොට බෝධිගරයක් කියලා කියන්නේ බෝධිය වටා නිමවනද ලද පටු පියස්සා සහිත මණ්ඩපය. බෝධිය ආරක්ෂාවට වටේට ඉදි කරලා තියෙන පියස්සා සහිත මණ්ඩපය තමයි බෝධිගරය කියලා කියන්නේ. ඒතර මේ බෝධිගරේ බෝධි ආරක්ෂාවට ඉදි කරලා තියෙන්නේ. ඒතර උසස් කලාත්මක බෝධිගරයක් තියෙන කුරුණෑ දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම පිහිටා තිබෙනවා. අපි දැන් ඒක බලමු නිල්ලක්ගල බෝධිගරය. ඒකේ චිත්‍රය බලන්න නිල්ලක්ගම කුරුණෑ දිස්ත්‍රික්කයේ
මේ තියෙන්නේ මේ මේ චිත්‍රපට පේනවා ඇති මේකේ මැද තමයි බෝධිය තියෙන්නේ මේ බෝධිය ආරස්සාවට වටේට මේක ගල් වලින් නිම කරලා තියෙන බෝධිකාරය බෝධි ගුහය බෝධිය ආරස්සාවට වටේට ඉදි කරලා තියෙනවා දැන් මේක නිකම්ම බැම්මක් නිකම්ම ගල් තියලා එහෙම නෙමෙයි මේක කැටයම් වලින් ලියවැල් වලින් අලංකාර විදිහට මේ බැම්ම සකස් කරලා තිබෙන වටේට මේ උසස් නිර්මාණයක් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම කියන බෝධිඝරය උසස් කලාත්මක නිර්මාණයක් හැටියට ප්‍රසිද්ධයක් උසලනවා ඊළඟට අපි බලමු පියගැට පෙළ එතකොට පියගැට පෙළ කියන්නේ මේ විහාරස්ථානයකට හෝ වෙන ගොඩනැගිල්ල රාජකීය ගොඩනැගිල්ලට පිවිසෙන විහාරස්ථානයකට පිවිසෙන කොට තිබෙන ගොඩනැගිල්ලක්. එතකොට මේ සඳකඩ පහන සමග සමයි මේක පිටලා තිබෙන්නේ. පියගැට පෙළේ මේ විවිධ කැටයම් අලංකාර තියෙන දැන් පහට කෑගෙන පියගැට පෙළ. මේ සඳකඩ පහන මේ දේවලු විවිධ කැටයම් වලින් තමයි මේවා නිමවලා තියෙන හදලා තියෙන්නේ. අපි බලමු දැන් මේ සඳකඩ පහන අනුරාධපුරේ විශ්ව මාලිගාවේ සඳකඩ පහන එතකොට ඔක්කොම බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ සඳකඩ පහන අපි දැන් පියගැට මේ උඩේ සඳකඩ පහනක මේ උඩින් පියගැට පෙළ පරිතර තියෙන්නේ ඒකත් බලන්න මේ වාමන රූප පියවැල් පලාපෙති නිර්මල ආදී මේ කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා. ඒතකොට සඳකඩ පහන මේ අර්ධ කවාකාර ගල් පුවරුවක්. සඳකඩ පහන කියන්නේ විහාරස්ථානයකට පිවිසෙන දොරටුවේ තියෙන අලංකාර ගල් පුවරුවක්. ඒකට පාලියෙන් කියනවා අඩ චන්දන පාසාන. අඩ චන්දන පාසාන සඳකඩ පහනට කියන්නේ අඩ චන්දන පාසාන අඩ සඳකඩ පහනට කියන්නේ අර්ථ චන්දන පාසාන පාලියෙන් කියන්නේ. එතකොට මේ සඳකඩ පහනේ දැන් අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ඒ ගොඩ සඳකඩ පහන රසක් හමු වෙන අපේ රාජධානි පරම්පරාවෙන් අනුරාධපුර පොළොන්නරුව දඹදිව මේ යාපව කුරුණෑගල මේ විදිහට රාජධානි එනවන් පසු කරමින් එතකොට එකින් එක රාජධානි වලට එකින් එක වෙනස් තත්ත්වයක් අරන් තියෙනවා. දැන් මේ උසස් කලාත්මක සඳකඩ පහනක් අපිට දැක්කන අනුරාධපුරයේ විශ්ව මාලිගය අසල තිබෙන සඳකඩ පහන. ඒක තමයි මම ඔය වීඩියෝ එකකින් පෙන්නුවේ. එතකොට දැන් මේ සඳකඩ පහන බලන්නකො විවිධ කලා කෞශල්‍ය මේ උපනම් වෙන විදිහට අපේ සිංහල කලාකාරයන්ගේ දක්ෂතාවයන් අපට පෙන්눔 කරනවා. ඉතින් විශිෂ්ට කලා නිර්මාණයක් සඳකඩ පහන.
ඉතින් ඒ සඳකඩ පහනේ නිබඳ ඇත් අස් සිංහ ගව යන සතුන් සිව් දෙනෙක් ඉන්නවා. ඒ සඳකඩ පහනේ ඉන්න සත්තු අනුරාධපුරේ විසෝ මාලිගයේ තියෙන සඳකඩ පහනේ ඇත් අස් සිංහ ගව යන සතුන් සිව් දෙනෙක්. හරි ඊට පස්සේ ලියවැල්. එතකොට තොඩින් පොහොට්ටු රැගෙන එකා පසුපස ගමන් කරන හංස පේලිද ඊට නැවත වතාවක් සරල ලියවැලක් දක්නට ලැබෙනවා. දැන් මේ හංස පේලි මේ ඔබට පේනවා මේ හංස පේලි එකා පසුපස යන මේ සඳකඩ පහනේ මේ බලන්න මේ හංස පේලි අස්ව පේලි සත්‍යයට ඇත් අස් සිංහ ගව සතුන් මෙහිම ඉන්නවා. හරි එතකොට ඉන් පස්සේ දේවල් අනතුරු නෙළුම් මල් කොහොට රැගෙන එකා පසුපසෙන් හංස පේලි මේ හංස පේලිකින් එකා පසුපස යන සරල ලියවැලක් දක්නට ලැබෙනවා. ඊට පස්සේ නෙළුම් මලක් තියෙනවා. මේ නෙළුම් මල මේ අර්ධ නෙළුම් මලක හැඩයක් නේ මෙතන. අර්ධ නෙළුම් මලක හැඩයක් තමයි මෙතන ගන්න. පොළොන්නරු යුගයේ සඳකඩ පහනේ ගව රූප ඉවත් කර ඇත. එතකොට මේක ගව මේක අනුරාධපුර යුගයේ මේ සත්ත්වයන්ගෙන් මෙතන මේ 3-4 දෙනෙක් ඉන්නවා. නම පොළොන්නරු යුගයට එනකොට මේ ගවය ඉවත් කරලා තියෙනවා මෙතන. ඇයි ඒ ආගමික බලපෑමක් හේතුවෙන් තමයි ගවය මේ දේවත්වයෙන් සලකනවානේ මුස්ලිම් කියන්නේ හින්දු ඒ නිසා පොළොන්නරු යුගයේදී ගවය ඉවත් කරලා තියෙනවා. අනුරාධපුරයේ අය සඳකඩ පහණින් භව චක්‍රය අර්ථවත් කරන බව මහාචාර්ය සර්ණස් වර්ණනා භව චක්‍ර සංසාර ගමන අර්ථවත් වෙනවා කියලා මේ සර්ණස් වර්ණ විතරන මාතා මේ ගැන අර්ථ දක්වලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් අහලා තියෙනවා ඒකම මම කියන ස්තූපාංග වලින් කියවෙන අර්ථයක් තියෙනවාද? එතකොට ඒ ස්තූපාංග වලින් කියන අර්ථයක් තියෙනවා. එකින් එකට විවිධ අර්ථකථන දක්වලා තියෙනවා. ස්තූපාංග තියෙන අර චූඩාමණික්ක නිවන පොත් කැරල්ල වගේ දේවල් ඒකට දේවතා කොටුව අතරස් කොටුව ඕක දේවල් විවිධ අර්ථ තියෙනවා ඇත්තටම. දැන් මේ සඳකඩ පහනේ මේකෙන් අර්ථවත් වෙනවා කියනවා මහාචාර්ය සර්ණස් වර්ණෝදාරගේ භව චක්‍රය අර්ථවත් වෙනවා කියලා කියනවා. දැන් අපි බලමු මුරගල මේ සඳකඩ පහන. විහාර මන්දිර රාජකීය ගොඩනැගිල්ල දොරටු අලංකාර කරන අර්ධ කවාකාර සහිත ගල් පුවරු දෙක. ඔබට චිත්‍ර ටික පෙන්වන්න කරගෙන යන්නම්. නිසා මේ මුරගල ඒකත් මේ විහාරස්ථාන දොරටුවේ තියෙන අර්ධ කවාකාර සහිත ගල් පුවරු දෙකක් තියෙනවා දෙපැත්තේ. හරි. මේකේ පොරවක් ගල. අද පොරවක් ගල කියන්නේ එතකොට ඒකත් කොරවක් කළත් ඒ මුරගලට පිටුපසින් තිබෙනවා කැටයම් සහිත දිග මේ එකක් මේ
එතකොට මේ කොරවක්ගල මස්ය මකරා විසමුදුනේ කැටයන් සහිත මකරා. එතකොට මේ මකරන තොරණ මේක තමයි කොරවක්ගලේ නිර්මාණය. මේකෙත් ඒකත් කලාත්මක කැටයන් වලින් මේ ගල් කැටයන් වලින් ඒවා හදලා නිර්මාණය කරලා තියෙන. ඒ වගේම මේ බිත්තියේ සිංහ, හස්ති, නාග, වාමන රූප ආදී කැටයන් තියෙනවා. මේ බිත්තිය. හරි. ඊළඟට චිත්‍ර කොටසේ ඊළඟ තියෙනයි සීගිරි චිත්‍ර බලන්න. සීගිරි වගේ සීගිරි චිත්‍ර විහාර බෞද්ධ විහාර චිත්‍ර කලාවන අපි කතා කරන්නේ. මේ චිත්‍ර කලාව අනුරාධපුරයේ හා පොළොන්නරුව චිත්‍ර කලාවක්. ඒතකොට පිළිමයේ කලාගාරයක්. හරි බෞද්ධ විහාරස්ථානයේ ගියාම පිළිමයේ සම්පූර්ණයෙන්ම කලාගාරයක් චිත්‍ර වලින් අර්ථවත් වෙලා තියෙනවා. ඉතින් මම සීගිරි චිත්‍ර තමයි ඒක චුට්ටක් පෙන්නන්නම්. දැන් කාලේ ඉඳලා මට මේ සෙමින එකක් තියෙනවා හවස. ඉතින් අපි මෙතනින් නවත්තනවා. ඒක චුට්ටක් බලන්න. හරි ළමයි එහෙමනම් රාමින් කට් වෙනවා. අපි උතුරු බී පාඩමේ ඔබට මේ ස්තූපයක